හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් දුවේ පුතේ අපි මේ වෙනකොට දුවල පුතාලත් එක්ක ප්‍රශ්න 38ක් සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ 39 වෙනි ප්‍රශ්නයේ සිට මෙතන සිට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන දුවේ පුතේ. අපි ආරම්භ කරමු ප්‍රශ්න අංක 39. දුවල පුතාලට අපි පෙර කියවපු ආකාරයටම දුවේ පුතේ මේ ප්‍රශ්නය ලියාගෙන CR පොතක ඔබට පුළුවන් මේත් එක්කම ප්‍රශ්නයට පිළිතුර අපිත් එක්කම ලියාගෙන යන්න දුවේ පුතේ. මොකද මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ අපි කතා කරන්නේ. ඒකකයට අදාළ සිද්ධාන්ත කොටස් දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන මේ වෙනකොට. ඉතින් ඒක නිසා දුවල පුතාලත් මේ දේවල් පාඩම් කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ලහි බලාගෙන සූදානම්ින් ඉන්නේ දුවේ පුතේ. විභාගෙටත් ඒ අතරතුර සූදානම් වෙනවා දුවල පුතාලා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි දන්නවා ප්‍රශ්න අංක 39ට යම් පුතේ අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ. කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොනවාදයි සාකච්ඡා කරන්න කියලා පුතේ. කිරි ගැනයි කතා කරන්න. අපි දන්නවා පුතේ ගොවිපළ සත්ව නිෂ්පාදන අතුරින් වැඩිම වටිනාකමක් තියෙන ගොවිපළ සත්ව නිෂ්පාදනයක් විදිහට කිරි හඳුන්වන්න පුළුවන් පුතේ. අපි දන්නවා ගව පාලනයේ ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය ආරමුණු කරගෙනයි දුවේ පුතේ සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන් මෙල ගව පාලනය ගැන සඳහන් කරනකොට දුවේ පුතේ අපි දන්නවා මේ කිරි ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීම සඳහා දුවේ පුතේ අපි දන්නවා මේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රමත් අනුගමනය කරනවා මේ ගොවිපළවල් වල. ඒ වගේම විශේෂයෙන්ම දුවේ පුතේ අපෙන් අහන්නේ මේ කිරිවල සංයුතියට පුතේ. කිරිවල ක්වොලිටි එක, කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොනවද කියන එක පුතේ. ඒ වගේ අපි දන්නවා කිරිවල සංයුතියටත් විවිධ සාධක බලපානවා පුතේ. සත්ත්ව විශේෂය, සත්ත්ව වර්ගය, ඒ වගේම ශීරණ කාලය, ශීරණ අවධිය, ඒ වගේම දුවේ පුතේ සතුන්ගේ පෝෂණය, සතුන්ගේ වයස, ශීරණ අවධිය වැනි විවිධ සාධක දුවේ පුතේ බලපානවා. මේ විශේෂයෙන්ම අපි දන්නවා මේ කිරිවල සංයුතිය, කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි මේ බලපාන සාධක විදිහට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අපි බලමු මෙතනදී අපි මේ ප්‍රශ්نين අහන්නේ විශේෂයෙන්ම කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක විදිහට පුතේ. අපිට මේ අපි කිරිවල සංයුතියට බලපාන සාධක විදිහටත් කතා කරනවා දුවේ පුතේ. මේ සත්ව වර්ගය ගැන කතා කරනවා පුතේ. ඒ වගේම සත්ව විශේෂය ගැන කතා කරනවා දුවේ පුතේ. ඒ අනුවත් කිරිවල සංයුතියට බලපානවා පුතේ සත්ව වර්ගය වගේම සත්ව වර්ගය ඒ සත්ව විශේෂය පිළිබඳව අපිට බලපානවා දුවේ පුතේ. ඒ වගේම සතුන්ගේ මේ කිරි අපි කියනවා ශීරණ වාරය, ශීරණ අවධිය, ඒ වගේම මේ කිරි දෙවීමේ කාලාන්තරය, ඒ වගේම සතාගේ වයස, ඒ වගේම පුතේ සතාගේ මේ පෝෂණය වගේ දේවලුත් බලපානවා මේ කිරිවල සංයුතියට පුතේ. රයිට් අපි යමු කෙලින්ම ප්‍රශ්නෙට පුතේ. රයිට් ප්‍රශ්نين අහන්නේ කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොනවද කියලායි දුවේ පුතේ අහන්නේ. රයිට් විශේෂයෙන්ම අපි මෙතනදී කතා කරන්නේ මේ ශුද්‍ර ජීව විද්‍යාත්මක ප්‍රභව තියෙනවා දුවේ පුතේ. මේ කිරිවල ගුණාත්මක භාවය ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ සතුන්ට අපි බලමු ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව විදිහට මේ කිරිවල අපි කියනවා ශුද්‍ර ජීවී ප්‍රමාණය වැඩි වෙනකොට කිරිවල ගුණාත්මක භාවය අඩු වෙනවා කියලා පුතේ. කිරිවල අපි දන්නවා කිරිවල තියෙන සෛල ප්‍රමාණය මේ දරුවනේ අපි විශේෂයෙන්ම ඊළඟට ඒක විශේෂයෙන්ම කතා කරනවා අපි. මේ තියෙන කිරිවල සංයුතියට බලපාන ටික අපි කතා කරපු සත්ත්ව විශේෂයේ වර්ගයේ ශීරණ වාරය අවධිය, කිරි දෙවීමේ ක්‍රමය, කිරි දෙවීමේ කාලාන්තරය, කිරි දෙවීමේ වාර ගන්න, ඒ වගේම සෞඛ්‍ය සතාගේ රයිට්. ඊළඟට විශේෂයෙන්ම අපි දන්නවා මේ කිරිවල අඩංගු දෛහික සෛල ප්‍රමාණය, මේ කිරිවල අපි කියනවා සොමිටික් සෙල්ස් ප්‍රමාණය වැඩි වෙනකොට අපි කියනවා මේ කිරිවල ශුද්‍රජීවී ගහණය වැඩි කියලා. සාමාන්‍ය නිරෝගී දෙනකගේ කිරිබුරුල්ලේ කිරිවල අපි කියනවා මේ සෛල ලක්ෂ මිලියනයකට වඩා අඩු වෙන්න ඕනේ. මිලිලීටරයකට මේ ප්‍රමාණය මේ තියෙන මිලිලීටරයකට මේ SSC ප්‍රමාණය මිලියනයකට නිරෝගී දෙනකගේ මිලියනයකට අඩු ප්‍රමාණයක් තමයි මේ දෛහික සෛල තියෙන්න ඕනේ. දෛහික සෛල ප්‍රමාණය වැඩි කියන්නේ ශුද්‍රජීවී ආසාදන ශුද්‍රජීවී ප්‍රමාණය වැඩි කියන එකයි පුතේ. රයිට්. කිරිවල අඩංගු දෛහික සෛල ගන්න වැඩි වෙනකොට ශුද්‍රජීවී ආසාදන ඇතිවීම තියෙනකොට මේ කිරිවල ගුණාත්මක බව අඩු වෙනවා. රයිට්. අපි කෙලින්ම යමු ප්‍රශ්නෙට අදාළව කතා කරමු. මේ කිරිවල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා පුතේ අපි කතා කරන්න යන්නේ සාකච්ඡාවට. මුලින්ම දුවේ පුතේ අපිට මේ ශුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව, ශුද්‍ර ජීව විද්‍යාත්මක ප්‍රභව ගත්තාම පුතේ අපි දන්නවා විවිධ හේතු නිසා මේ කිරිවලට ශුද්‍ර ජීවීන් එකතු වෙන්න ඇතුළු වෙන්න පුළුවන් පුතේ. මේ
දෛහික සෛල ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා මේ පුතේ කිරිවලට ක්ෂුද්‍රජීවී ආසාදන නැත්නම් ක්ෂුද්‍රජීවීන් එකතු වෙන්න පුළුවන් පුතේ. මිනිසා මගින් මේවට ක්ෂුද්‍රජීවීන් ඇතුළු වෙන්න පුළුවන් පුතේ. මිනිසා මගින් කිරිවලට ක්ෂුද්‍රජීවීන් ඇතුළු වෙන්න පුළුවන්. වාතයෙන්, ඒ වගේම බුරුල්ල තුලින් පුතේ ඇතුළු වෙන්න පුළුවන්. ගොම මගින්, ජලයෙන්, සතා ගන්න ආහාර මගින්, පසෙන්, ඒ වගේම කිරි දෙවීමේ උපකරණ මගින් සහ බුරුල්ල අවටින් පුතේ. බුරුල්ල අවටින් මේ අපිට මේ ක්ෂුද්‍රජීවීන් ඇතුළු වෙන්න පුළුවන් පුතේ. ඒකයි මේ ක්ෂුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව නැත්නම් ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක ප්‍රභව විදිහට මිනිසාගෙන් ක්ෂුද්‍ර ජීවීන් කිරි වලට එකතු වෙන්න පුළුවන් පුතේ. වාතයේ මගින් එකතු වෙන්න පුළුවන්. කිරි බුරුල්ල තුලින් එකතු වෙන්න පුළුවන්. අපි දන්නවා ක්ෂුද්‍ර ජීවීන්ට සාර්ව ව්‍යාප්තියක් තියෙනවා පුතේ. දුවල පුතාලා දන්නවා කිලෝමීටර ගණනාවක් ඉහළ වායුගෝලයේ වගේම උණුදිය උල්පත් ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා දරුවනේ අපේ ශරීරයේ අපේ ඇඟේ. මේ දරුවනේ පරිසරය ගත්තාම මේ ක්ෂුද්‍ර ජීවීන්ට තියෙනවා සාර්ව ව්‍යාප්තියක් තියෙනවා ක්ෂුද්‍ර ජීවීන්ට. ඒක නිසා මේ විවිධ ක්ෂුද්‍ර ජීවීන්ගේ මේ සාර්ව ව්‍යාප්තිය නිසා අපි දන්නවා මේ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක ප්‍රභව විදියට මිනිසාගෙන්, වාතයෙන්, ඒ වගේම බුරුල්ල තුලින්, ගොම වලින්, ජලයෙන්, ආහාර මගින්, පසෙන්, කිරි දෙවීමේ උපකරණ මගින් වගේම පුතේ බුරුල්ල අවටින් මේ ක්ෂුද්‍ර ජීවීන් කිරිවලට එකතු වෙන්න පුළුවන් පුතේ. කිරිවල දෛහික සෛල ප්‍රමාණය මේ නිසා වැඩි වෙන්න පුළුවන්. දෛහික සෛල ප්‍රමාණය වැඩි කියන්නේ පුතේ ක්ෂුද්‍ර ජීවී ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් දෛහික සෛල ප්‍රමාණය අපි කියනවා නිරෝගී දෙනකගේ කිරි බුරුල්ල තුල පුතේ මේ කිරි තුල බුරුල්ල තුල මේ දෛහික සෛල ප්‍රමාණය මිලියනකට වඩා අඩු ප්‍රමාණයක් තිබීම තමයි පුතේ හොඳ තත්ත්වයක් කියලා හඳුන්වන්නේ. ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක ප්‍රභව. රයිට් බලන්න. මිනිසාගෙන් වාතයෙන් එකතු වෙන්න පුළුවන්. බුරුල්ල තුලින් එකතු වෙන්න පුළුවන්. ගොම වලින් එකතු වෙන්න පුළුවන්. භාවිතා කරන ජලයෙන් වෙන්න පුළුවන් පුතේ. සතා ගන්න ආහාර මගින්. පසෙන් පුතේ. කිරි දෙවීමේ උපකරණ මගින්. ඒ වගේම කිරි බුරුල්ල අවටින් පුතේ මේ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක ප්‍රභව විදියට මේව හඳුන්වන්න පුළුවන්. මේ කිරිවලට ක්ෂුද්‍ර ජීවීන් එකතු වෙන්න පුළුවන් අවස්ථාවන් විදියට පුතේ අපිට මේ ටික හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට මේ කිරිවල සංයුතියට පුතේ කන්ටෙන්ට් එකට අපි කිව්වා මේක අපි ප්‍රශ්න කියනකොට මේ උත්තරේ කිව්වා සත්ත්ව විශේෂය අණුව කිරිවල සංයුතිය වෙනස් වෙන්න පුළුවන් පුතේ. සත්ත්ව වර්ගය අණුව යුරෝපීය විශේෂද ප්‍රීසියන් සහ ඒ වගේම ඉන්දියානු විශේෂ ඉන්නවා පුතේ. සහිවාල් යුරෝපීය විශේෂ ඉන්නවා ප්‍රීසියන් ජර්සි නේද දරුවනි. ඉතින් මේ අපි දන්නවා සත්ත්ව විශේෂය අනුවත් මේ කිරිවල කන්ටෙන්ට් එක නැත්නම් කිරිවල සංයුතිය වෙනස් වෙන්න පුළුවන් පුතේ. සත්ත්ව විශේෂය ඒ වගේම සත්ත්ව වර්ගය අනුව ඒ වගේම ශීරණ වාරය හා අවධිය පුතේ. මේවා විස්තරාත්මකව කතා කරලා තියෙන ශීරණ වාරය හා අවධිය අනුව ඒ වගේම පුතේ කිරිවල සංයුතියට බලපානවා කිරි දෙවීමේ ක්‍රමය. ඒ වගේම පුතේ කිරි දෙවීමේ කාලාන්තරය කොච්චර කාලාන්තරයකට වරද්ද කිරි දෙවන්නේ උදේ හා සවස විදියට උදේ දවල් හවස උදේ සවස විදියට කිරි දෙවීම සිදු කරනවා පුතේ. ඉතින් මෙන්න මේ කොච්චර කාලාන්තරයකට පස්සේද පළවෙනි වාර දොවලා ඊළඟ කොච්චර කාලයකට පස්සේද කිරි දොවන්නේ කියන එක. කිරි දෙවීමේ කාලාන්තරය. ඒ වගේම මේ කිරි දොවන වාර ගණන. රයිට් කොච්චර අවස්ථාවක් කිරි දොවනවද කියන උදේ සවස කිරි දෙවීම සිද්ධ වෙනවනේ. සෞඛ්‍ය සතාගේ සෞඛ්‍යයත් පුතේ කිරිවල කන්ටෙන්ට් එකට වැදගත් වෙනවා. වගේම සතාගේ පෝෂණය වැදගත් වෙනවා. 1 2 3 4 5 6 7 8ක් කරුණු 8ක් කතා වෙනවා පුතේ. කිරිවල සංයුතියට බලපාන ප්‍රධාන කරුණු 8ක් කතා වෙනවා පුතේ. බලන්න කට්ටියම කියන්න බලන්න. සත්ත්ව වර්ගය, සත්ත්ව විශේෂය, ඒ වගේම ශීරණ වාරය නේද? ශීරණ වාරය හා අවධිය, කිරි දොවන ක්‍රමය පුතේ, කිරි දොවන ක්‍රමය, කිරි දෙවීමේ කාලාන්තරය, ඒ වගේ කිරි දෙවීමේ වාර ගණන, සෞඛ්‍ය හා පෝෂණය කියන මේ කරුණු සාධක පුතේ කිරිවල සංයුතියට ප්‍රධාන වශයෙන්ම කිරිවල කන්ටෙන්ට් එකට බලපෑමක් සිදු කරනවා. රයිට්. හරි. ඒ වගේම පුතේ මේ කිරිවල අඩංගු දෛහික සෛල ගණන, ස්ටොමැටික් සෙල්ස් ගණන, දෛහික සෛල මොනවද පුතේ? කිරිවල අඩංගු දෛහික සෛල. කිරිවල දෛහික සෛල ගණන වැඩි වෙනකොට උදාහරණයක් විදියට මේ දෛහික සෛල ගණන වැඩි කියන්නේ ශුද්‍රජීවී ආස්වාදන වැඩි කි පුතේ. දෛහික සෛල ගණන වැඩි වෙනකොට මේ ශුද්‍රජීවී ආස්වාදන ප්‍රමාණය වැඩි වෙනවා පුතේ. අන්න බලන්නකෝ. කිරිවල අඩංගු දෛහික සෛල ගණනත් පුතේ කිරිවල ගුණාත්මක භාවයට බලපානවා. එහෙනම්
කිරිවල අඩංගු මේ දෛහික සෛල ගණන වැඩි වෙද්දි පුතේ උදාහරණයක් විදිහට ශුද්‍රජීවී ආසාදන තියෙනකොට පුතේ ඒ කිරිවල ක්වොලිටි එක අඩුයි, කිරිවල ගුණාත්මක භාවය අඩුයි පුතේ. දෛහික සෛල ප්‍රමාණය. කිරිවල අඩංගු අන්තර්ගත දෛහික සෛල ප්‍රමාණය වැඩි වෙනකොට පුතේ ඒ කියන්නේ කිරිවල ශුද්‍රජීවී ආසාදන වැඩි වෙනකොට පුතේ කිරිවල ක්වොලිටි එක ඩිම අඩු වෙනවා පුතේ. ගුණාත්මක භාවය අඩු වෙනවා පුතේ. හරි. අපි කියන්නේ පුතේ සාමාන්‍ය නිරෝගී දෙනකගේ මේ ශීරණ ග්‍රන්ථියෙහි පුතේ කිරි ග්‍රන්ථියල සාමාන්‍ය නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියේ පුතේ මිලිලීටරයට මේ ස්ටොමැටික් සෙල්ස් ප්‍රමාණය SSC ප්‍රමාණය පුතේ හරි කොච්චරක්ද පුතේ මිලිලීටරයකට SSC ප්‍රමාණය මිලියනයකට වඩා අඩු ප්‍රමාණයක් දෛහික සෛල සංඛ්‍යාවක් තියෙන්න ඕනේ පුතේ. බලන්න පුතේ සාමාන්‍ය නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියේ පුතේ නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියේ මිලිලීටරයට මිලිලීටර එකකට කිරි මිලිලීටර එකකට මේ SSC සෛල ප්‍රමාණය පුතේ SSC ප්‍රමාණය right SSC මිලිලීටර per SSC මිලිලීටර එකට තියෙන SSC ප්‍රමාණය හරිද මිලියනයකට වඩා අඩු වෙන බිංදු බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මිලියනයයි හරි මිලියනයකට වඩා අඩු ප්‍රමාණයක් මිලිලීටරයකට SSC මිලියනයකට වඩා අඩු ප්‍රමාණයක දෛහික සෛල සංඛ්‍යාවක් පවතින්න ඕන. නිරෝගී දෙනකගේ ශීරණ ග්‍රන්ථියේ පැවතිය යුතු දෛහික සෛල ප්‍රමාණය වන්නේ කියලා ඇහුවොත් එන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි කොච්චරක්ද SSC per ml මිලිලීටරයට SSC ප්‍රමාණය. ඔන්න මෙන්න මීට වඩා මොකද වෙන්න ඕනේ? මීට වඩා අඩු වෙන්න ඕනේ. මීට වඩා අඩු වෙන්න ඕනේ. මීට වඩා අඩු වෙන්න ඕනේ. right මිලිලීටරයකට SSC මිලියනයකට වඩා අඩු වෙන්න ඕනේ. අඩු ප්‍රමාණයක් දෛහික සෛල සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. right මීට වඩා අඩු වෙන්න ඕනේ. හරි right less than හරි ප්‍රශ්න අංක 40න් අහනවා පුතේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළමුණු පියවර මොකක්ද කියලා අහනවා. මං හිතන විදිහට මොකද්ද දුවේ පුතේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර කිරි එක්රැස් කිරීමද? අමු කිරි එක්රැස් කර ගැනීමද? මේ වාණිජ කිරි නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍ය මොකද්ද පුතේ? කිරි. රෝ මැටීරියල් එක, රෝ මිල්ක් එක, අමු කිරි කියලා අපි කියන්නේ. එහෙනම් වාණිජ කිරි නිෂ්පාදනය සඳහා අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? කිරි එකතු කර ගන්න ඕනේ. කිරි නිෂ්පාදනයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගත්තොත් දුවේ පුතේ මතක් කරලා කියන්නකො බලන්න. කිරි ආශ්‍රිත නිෂ්පාදන මොදෝපකිරි යෝගට් චීස් නේද පුතේ? පිටිකර කිරි කිරිපිටි දැන් කිරිපිටිට ලොකු ඉල්ලුමක් තියෙනව නේද? කිරිපිටි මිලත් අධිකයි ඉතින් නේද? රයිට් කිරිපිටි ඔව් මොදෝපු කිරි යෝගට් ඒ වගේම දියර කිරි තියෙනවා දරුනේ දියර කිරි තියෙනවා නේද? කිරි ආශ්‍රිත නිෂ්පාදන චීස් හරි. එතකොට අපෙන් අහන්නේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර ව්‍යාපාරයක් විදිහට මේ කිරි නිෂ්පාදනය කරනකොට මේ කිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර රයිට් කිරි එකතු කරගන්න එපා. දුවාගත් කිරි දුවාගෙන කිරි එකතු කරගන්න එපා පුතේ. ඊට පස්සේ මේ විවිධ විශේෂ වලට අයත් විවිධ වර්ග වලට අයත් දෙනුන්ගෙන් කිරි ගොවීන් විසින් දුවාගත්ත කිරි පුතේ මුලින්ම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට එකතු කරගන්නවා. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට එකතු කරගන්නවා. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ගත්තාම මේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ දේශදා සුදුසු භූමියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු පුතේ ජල වාහනයේ හොඳින් සිදුවෙන ස්ථානයක් වෙන්න ඕනේ. මේ වාහන වලට කිරි රැගෙන යන වාහන වලට පාසුවෙන් එන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ පුතේ. රයිට් විදුලිය ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ මොකද මේ සීතාගාර පහසුකම් තියෙන්න ඕනේ. කිරි පුතේ මේ එක්රස් කරලා තියෙන කිරි ප්‍රවාහනය කරන තුරු මේවා ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට පවත්වා ගන්න ඕනේ පුතේ. පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ මේ ස්ථානේ. පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. පහසුවෙන් යන්න එන්න පුළුවන් මේ වාහන වලට ළඟා වෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. රයිට් ජල වාහනේ හොඳින් සිදුවන ස්ථානයක් වෙන්න ඕනේ නේද පුතේ? ඒ වගේම විදුලිය ලබා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ මේ තැනට නේද දරුවනේ. එහෙම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ කිරි සඳහා කිරිවල සඳහා පරීක්ෂණ සිදු කරනවා ප්ලැට්ෆෝම් ටෙස්ට් එක කරන්න ඕනේ මේකෙදි. ප්ලැට්ෆෝම් ටෙස්ට් එක කරන්න අවශ්‍ය උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය සහිත අවශ්‍ය උපකරණ සහිත විද්‍යාගාරයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ.
මොකද කිරිවල මිල තීරණය කිරීම සඳහා අපි දන්නවා සඳහා සිදු කරන පරීක්ෂණ තියෙනවා පුතේ. අපි දන්නවා කිරිවල මේද ප්‍රමාණය නේද, කිරිවල විශිෂ්ට ගුරුත්වය නේද, අපි දන්නවා නේද මොකද අපි කිරිවල විශිෂ්ට ගුරුත්වය හොයන්න ඕනේ. ඒ සඳහා සිදු කරන පරීක්ෂණ තියෙනවා අපි නේ. ලැක්ටෝමීටර පරීක්ෂාව කරන්න තියෙනවා නේද පුතේ. කිරිවල මේද ප්‍රමාණය, කිරිවල අඩංගු මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය, කිරිවල අඩංගු අපි කියනවා non fat solid නේද, NF S1 මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය තියෙනවා අපි ඒව ගණනය කරන්න ඕනේ. ඒ වගේම කිරිවල තියෙන අපි දන්නවා කිරිවල තියෙන මධ්‍යසාර ප්‍රමාණය අපි ගණනය කරනවා නේද දරුවනේ. කිරිවල මේ කිරිවල අන්තර්ගත විවිධ ද්‍රව්‍ය කිරිවල අඩංගුයිද කියලා ජලය තියෙනවද කියන එක සම්බන්ධයෙන් කිරිවල අපි බලන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම කිරි වලට මැස්ට්‍රයිටිස් රෝගයට පාත්‍ර වෙච්ච දෙනෙක්ගේ කිරිද කියලා කිරිවල අපි දන්නවා විශේෂයෙන්ම ඒ සඳහා පරීක්ෂා කරන්න තියෙනවා අපිට. කිරිවල ඇල්කොහොල් ප්‍රමාණය පරීක්ෂා කරන පරීක්ෂාවක් තියෙනවා. එතනදී අපි බලනවා මේ මැස්ට්‍රයිටිස් රෝගයේ වැළඳිච්ච දෙනෙක්ගේ කිරිද කියන එක සම්බන්ධයෙන් නේද ඔය පුතේ. ඒක බලන්න පුළුවන් අපිට. කිරිවලට විවිධ ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවද, ජලය අඩංගු නම් අපි දන්නවා කිරිවල විශිෂ්ට ගුරුත්වය වෙනස් වෙනවා. රයිට්. හරි. ඒ අනුව අපිට කිරිවල මිල තීරණය කරනවා. කිරි දෙවි එකතු කිරීම මධ්‍යස්ථානයකදී සිදු කරන පරීක්ෂණ අපි දන්නවා විශේෂයෙන්ම ප්ලැට්ෆෝම් ටෙස්ට් එක කරනවා. රයිට්. ක්ලොට් 1 බොයිලින් ටෙස්ට් එක තියෙනවා අපි දන්නවා. අපි දන්නවා ඒ වගේම රත් කිරීමේදී කිරි කැට ගැසීම සිදුවීමේදී කිරිවල බැක්ටීරියා ප්‍රමාණය බැක්ටීරියා අන්තර්ගතයිද කියන එක, ඒ වගේම කිරිවල බැක්ටීරියා ප්‍රමාණය තීරණය කිරීමට අපි දන්නවා රිසර්ච් යුරින් ටෙස්ට් එක තියෙනවා. බැක්ටීරියාව ප්‍රමාණය ප්‍රමාණාත්මකව ගණනය කිරීම සඳහා විවිධ මේ ආකාරයේ පරීක්ෂණ කරනවා පුතේ. කිරි එකතු කිරීම මධ්‍යස්ථානයකදී මේ කිරිවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කිරි ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනීම සඳහා මේ කිරි සඳහා පරීක්ෂණ සිදු කිරීම කරනවා අපි දන්නවා. හොඳයි. එහෙනම් අපි කෙලින්ම යමු පුතේ ප්‍රශ්නෙට. අපෙන් අහන්නේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර මොකක්ද කියලා පුතේ. පුතේ කිරි එකතු කිරීම මෙන්න පුතේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර තමයි කිරි එකතු කිරීම. මුලින්ම අර අපි විශේෂයෙන්ම අපි මුලින්ම කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා සිදු කරන පරීක්ෂාවක් තමයි මට කියන්න බැරුණා. කිරිවල ගන්ධය, කිරිවල රසය සහ කිරිවල වර්ණය පරීක්ෂා කිරීම සිදු කරනවා පුතේ. මුලින්ම ටෙස්ට් වලදී. රයිට්. කිරිවල වර්ණය, ඒ වගේම රස කිරිවල අපි දන්නවා කිරිවල රසය නේද, කිරිවල සුවඳ බලන්න පුළුවන් නේද පුතේ. අන්න ඒ දේවල් පරීක්ෂා කරලා බලන්න පුළුවන් අපිට. කිරිවල වර්ණය, කිරිවල පැහැය නැත්තම් අපි කියනවා නේ කිරිවල රසය පරීක්ෂා කරලා බලන පරීක්ෂණ ටිකක් තියෙනවා. එහෙනම් මෙන්න කිරි වාණිජ කිරි නිෂ්පාදනයේදී පළවෙනි පියවර තමයි පුතේ මෙන්න අංක 1 කිරි එකතු කිරීම. කිරි එකතු කිරීම තමයි පුතේ වාණිජ කිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර විදිහට අපි හඳුන්වන්නේ. ප්‍රශ්න අංක 41. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය කියන්නේ මොකක්ද කියලා අපි කිව්වා. මේ විවිධ වර්ගවලට විශේෂ වලට අයත් දෙනුන්ගෙන් කිරි දොවීන් විසින් දොවාගත්ත කිරි පුතේ මේ හරිද විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවලට රැගෙන යන තුරු එක් රැස් කරලා තියාගන්න ස්ථානය තමයි පුතේ අපි මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට හඳුන්වන්නේ. අපින් ප්‍රශ්න අංක 41කින් අහන්නේ පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය anu කුමක්ද කියලා. අපි බලමු. පුතේ මෙන්න විවිධ වර්ගයේ එළදෙනුන්ගෙන් ඇති ගොවීන් කිරි එක් මධ්‍යස්ථානයකට එකතු කරනවා පුතේ. විවිධ වර්ගයේ දෙනුන්ගෙන් දොවා ගන්න කිරි, විවිධ වර්ගයේ දෙනුන් ඇති කරන කිරි ගොවීන් ඉන්නවා පුතේ. මේ විවිධ වර්ගයේ දෙනුන්ගෙන් කිරි ගොවීන් විසින් දොවා ගන්න කිරි මොකද කරන්නේ පුතේ? එක් මධ්‍යස්ථානයකට එකතු කරනවා. මේ බලන්න. විවිධ වර්ගයේ එළදෙනුන් ඇති ගොවීන් පුතේ, කිරි ගොවීන් කිරි එක් මධ්‍යස්ථානයකට එකතු කරනවා පුතේ. මෙන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විදියට හඳුන්වන්නේ මේ ආකාරයකට විවිධ දෙනුන්ගෙන් විවිධ වර්ගවලට අයත් දෙනුන් ඉන්න කිරි ගොවීන් පුතේ දොවා ගන්නා කිරි එක් මධ්‍යස්ථානයකට එකතු කරනවා. මෙන්න මේ ආකාරයට කිරි එකතු කිරීමේ ස්ථානයක් තමයි පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදියට හඳුන්වන්නේ. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරි ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව පරීක්ෂාවට ලක් කරනවා පුතේ. අපි ඒකට කියනවා පුතේ quantitative සහ qualitative කියලා පුතේ. quantitative අපි කියනවා quantity එක කිරිවල quantity එක ප්‍රමාණාත්මකව සහ කිරිවල quality එක පිළිබඳව පරීක්ෂණ පවත්වනවා පුතේ. අපි qualitative and quantitative analysis කියලා කියනවා පුතේ. ඒකට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විශ්ලේෂණය කියලා පුතේ මේ දේවල්
රසායන විද්‍යාවේදී හඳුන්වනවා පුතේ quantitative analysis and qualitative analysis කියලා අපි කියනවා. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විශ්ලේෂණ. එහෙනම් පුතේ මෙන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් තුල පුතේ සිදු වෙනවා පුතේ කිරිවල ගුණාත්මක භාවය සහ කිරිවල ප්‍රමාණාත්මක භාවය පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා පුතේ. ඒකයි මේ මධ්‍යස්ථානයේදී කිරි ප්‍රමාණාත්මක සහ අපි කියනවා කිරිවල quantity එක සහ ගුණාත්මක ටෙස්ට් එක නැත්නම් quality test එක පුතේ ගුණාත්මක පරීක්ෂාවකට ලක් කරනවා. මෙන්න මේ පරීක්ෂාවන් සඳහා අපි කියනවා පුතේ platform test කියලා. platform test කියලා කියනවා. කිරිවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක භාවය කියන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරි ප්‍රමාණාත්මක හා ගුණාත්මක පරීක්ෂාවන්ට ලක් කරනවා පුතේ. මේ පරීක්ෂාවන් අපි platform test කියලා හඳුන්වන්නේ. platform test විදිහටයි හඳුන්වන්නේ. අපෙන් අහනවා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරි පරීක්ෂා කිරීමේ අරමුණ කුමක්ද කියලා. තවත් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් පුතේ. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරිවල ගුණාත්මක භාවය නැත්තම් පුතේ හරිද කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරි පරීක්ෂා කිරීම සිදු කිරීමේ අරමුණ මොකක්ද කියලායි අහන්නේ පුතේ. එහෙනම් අපි කිව්වා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී මේ කිරිවල ගුණාත්මක සහ ප්‍රමාණාත්මක භාවය සඳහා පරීක්ෂණ සිදු කරනවා කියලා පුතේ. එහෙනම් අපෙන් ඊට පස්සේ අහනවා පුතේ ප්‍රශ්න අංක 42න් අහනවා පුතේ මේ ආකාරයට මේ එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරි පරීක්ෂා කිරීමේ අරමුණ මොකක්ද කියලා අහනවා පුතේ. right එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරි පරීක්ෂා කිරීමේ අරමුණ මොකක්ද කියලායි අහන්නේ පුතේ. හොඳ ප්‍රශ්නයක්. අපි යනවා කෙලින්ම පිළිතුරට. එකක් කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමට කිරිවල ක්වොලිටි එක ටෙස්ට් කරන්න පුතේ. කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම වගේම පුතේ මේ ආකාරයේ සිදු කරන පරීක්ෂණ කිරීමෙන් පසුව තමා මේ කිරි සඳහා මුදල් ගෙවීම තීරණය කරන්න පුතේ. කිරිවල මිල තීරණය කිරීම සඳහා සිදු කරන පරීක්ෂණ අපි දන්නවා කිරිවල මේද ප්‍රතිශතය වගේ අපි දන්නවා මේ කිරිවල මිල තීරණය කිරීම නේද පුතේ සිදු වෙන්නේ විශේෂයෙන්ම පුතේ මෙන්න මේ පරීක්ෂා වලින් අනතුරුව තමයි කිරිවලට මිල නියම කිරීම සිදු කරන්නේ. එහෙනම් පුතේ මේ ආකාරයට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල මේ පරීක්ෂණ සිදු කිරීමේ අරමුණ තමයි පුතේ එකක් කිරිවල ක්වොලිටි එක පරීක්ෂා කරලා බලන එක. කිරිවල ගුණාත්මක තත්ත්වය කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම කිරි සඳහා මුදල් ගෙවීම මිල නියම කිරීම සඳහා මුදල් ගෙවීම සඳහා පුතේ පරීක්ෂණ සිදු කරනවා. හරි ප්‍රශ්න අංක 43 නැවුම් කිරි සඳහා සිදු කරන ගුණාත්මක පරීක්ෂා මොනවාද? මේ නැවුම් කිරි සඳහා සිදු කරන ගුණාත්මක පරීක්ෂා පුතේ අපි විශේෂයෙන්ම කිරිවල ඔබ දන්නවා පුතේ කිරිවල වර්ණය කිරිවල පැහැය කියලා කියනවා නේද පුතේ? කිරිවල රසය නේද? ඒ වගේම කිරිවල සුවඳත් පරීක්ෂා කරලා බලනවා අපි. අපි යමු ප්‍රශ්නෙට පිළිතුරට. මේ බලන්න. කිරිවල ගන්ධය නේද පුතේ? කිරිවල ගන්ධය රසය වර්ණය පරීක්ෂා කිරීම මගින් කිරිවල නැවුම් බව හා පිරිසිදු බව පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන් පුතේ. අන්න බලන්නකො පුතේ. ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නාංක 43න් අහනවා නැවුම් කිරි සඳහා සිදු කරන ගුණාත්මක පරීක්ෂා මොනවද කියලා. මෙන්න මේ ෆ්‍රෙෂ් මිල්ක් සඳහා පුතේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී ඒ පුද්ගලයන්ට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී පුතේ නැවුම් කිරි සඳහා පරීක්ෂණ කරන්න පුළුවන්. නැවුම් කිරි සඳහා පුතේ නැවුම් කිරිවල මේ නැවුම් කිරි සඳහා සිදු කරන ගුණාත්මක පරීක්ෂා විදියට පුතේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් මේ කිරිවල ගන්ධය පුතේ කිරිවල ගන්ධය ඒ වගේම කිරිවල රසය පුතේ කිරිවල වර්ණය ආවේනික වර්ණයක් තියෙනවා නැවුම් කිරිවලට මේවා පුතේ නැවුම් කිරිවලට ආවේනික රසයක් තියෙනවා නැවුම් කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා පුතේ නැවුම් කිරිවලට ආවේනික වර්ණයක් තියෙනවා පුතේ ඒක අත්දැකීමෙන්ම බලලා ඒ අයට කියන්න පුළුවන් පුතේ නැවුම් කිරි සුවඳක් තියෙනවා ආවේනික සුවඳක් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් වලට පුතේ ආවේනික රසයක් තියෙනවා පුතේ ඔබට කියනකොට මතක් වෙන්නේ නැති මේ කිරි දෙනුන් ඇති කරන කිරි එකතු කරන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වල කිරි ලබා දෙන දරුවෝ ඇති ගෙවල් වල මේ විදිහට කිරි ගොවියන් වගක් ඇති කරලා කිරි ලබා ගන්න දරුවෝ ඇති ගෙවල් වල දෙමාපියෝ දරුවොත් මේකට උදව් වෙනවා ඇති. ඉතින් ඒ දරුවෝ පවා දන්නවා මේ නැවුම් කිරි වල සුවඳ, නැවුම් කිරි වල රසය සහ නැවුම් කිරි වල වර්ණය. ඉතින් පුතේ එහෙනම් අපිට මේ කිරිවල ගන්ධය රසය වර්ණය පරීක්ෂා කිරීම මගින් පුතේ කිරිවල නැවුම් බව හා පිරිසුදු බව පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ප්‍රශ්නස් එකයි ඒ වගේ පිරිසුදු භාවය පිළිබඳවයි අදහසක් ගන්න පුළුවන් පුතේ. ඒ වගේම පුතේ තවත් දෙයක් අපිට කියන්න පුළුවන් මේ
කිරිවල තියෙන මේද ගෝලිකාවල හැඩය පුතේ නිරීක්ෂණය මගින් කිරි වෙනත් මේද මගින් අපමිශ්‍රණය වෙලා තියෙනවාද කියලත් අපිට දැනගන්න පුළුවන්. කිරිවල තියෙන මේද ගෝලිකාවල හැඩය නිරීක්ෂණය මගින් පුතේ අපිට පුළුවන් මේ කිරිවල අඩංගු මේද ගෝලිකාවල හැඩය නිරීක්ෂණය කිරීම මගින් පුතේ අන්න බලන්න කිරි වෙනත් මේද මගින් අපමිශ්‍රණය වෙලා තියෙනවාද කියන එක පිළිබඳව හොයාගන්න පුළුවන්. කිරි වෙනත් මේද මගින් අපමිශ්‍රණය වෙලා තියෙනවාද කියන එක පිළිබඳව පුතේ සොයාගන්න පුළුවන්. right. ඒ වගේම කිරි රත් කිරීමේදී කටි ගැසීම පුතේ අපි කියනවා COB ටෙස්ට් එක. එහෙම නැත්නම් පුතේ clot 1 boiling ටෙස්ට් එක. මම ඒකත් කිව්වා කලින්. හරි මේ කිරි ටිකක් අරගෙන පුතේ කිරි නියදියක් අරගෙන රත් කරලා බලනකොට පුතේ කිරි රත් කිරීමේදී කැටි ගැසීම මගින් අපි ඒකත් කලින් කිව්වා. එහෙනම් පුතේ කිරි රත් කරනකොට කැටි ගැසීම COB ටෙස්ට් එක හෙවත් clot 1 boiling ටෙස්ට් එක මගින් පුතේ අපිට තීරණය කරන්න පුළුවන් කිරි බැක්ටීරියා මගින් ආසාදනයට ලක් වෙලා තියනවාද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. මොකද්ද පුතේ? කිරි රත් කිරීමේදී කැටි ගැසීම COB ටෙස්ට් එක හෙවත් clot 1 boiling ටෙස්ට් එක මගින් පුතේ අපිට කිරි බැක්ටීරියා ආසාදනයට ලක් වෙලා තියනවාද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ආසාදනය වෙලා තියෙන බැක්ටීරියා ප්‍රමාණය මනගැරීම සඳහා පුතේ මෙන්න මේ රිසාසූරින් ටෙස්ට් එක සිදු කිරීම කරනවා. රිසාසූරින් ටෙස්ට් එක කරනවා. මොකද්ද? ආසාදනය වෙලා තියෙන බැක්ටීරියා ප්‍රමාණය දැනගන්න පුළුවන් රිසාසූරින් ටෙස්ට් එකෙන්. ඒ වගේම ඇල්කොහොල් පරීක්ෂාව මගින් දරුවනේ කිරිවල කොලෙස්ටරෝල් මිශ්‍ර වෙලා හෝ කිරිවලට කොලෙස්ටරෝල් එකතු වෙලා එහෙම නැත්නම් කිරිවල ලවණ සාන්ද්‍රණය වැඩි වෙන්නේ දෙනට සතා බුරුළු ප්‍රදාහයට ලක් වෙලා තියෙන දෙනකගේ කිරිදයි කියලා පරීක්ෂා කරන්න පුළුවන්. අපි දන්නවා කිරිවල කොලෙස්ටරෝල් වගේම කිරිවල ලවණ ප්‍රමාණය වැඩි වෙන්න හේතුවක් තමයි මේ බුරුළු ප්‍රදාහය මැස්ටයිටිස් වැනි රෝගී තත්ත්වයකට දෙන පාත්‍ර වෙලා නම් ඒ පිළිබඳව අපිට හඳුනා ගන්න අවබෝධ කරගන්න පුළුවන් පුතේ. ඇල්කොහොල් පරීක්ෂාව මගින් කිරිවල කොලෙස්ටරෝල් මිශ්‍ර වී හෝ ලවණ සාන්ද්‍රණය වැඩි බුරුළු ප්‍රදාහයට මැස්ටයිටිස් නේද පුතේ? බුරුළු ප්‍රදාහයට ලක් වෙලා තියෙන දෙනකගේ කීයද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් අපිට ඒ වගේ. right. අපෙන් අහන නැවුම් කිරි සඳහා සිදු කරන ප්‍රමාණාත්මක පරීක්ෂා මොනවාද? අපි ගුණාත්මක quality test එකට පස්සේ අපෙන් අහනවා මේ quantity testing ටික පුතේ. හරි quality එකයි quantity එකයි සම්බන්ධ වෙන පුතේ මේ පරීක්ෂණ සිදු කරනවා කිව්වේ. ඊළඟට අපෙන් මේ අහන්නේ අපි quality එක පිළිබඳ ගුණාත්මක භාවය පිළිබඳව සිදු කරන පරීක්ෂණ ටික ගැන කතා කරා. දැන් අපෙන් ඊළඟට අහනවා පුතේ මේ නැවුම් කිරි සඳහා සිදු කරන ප්‍රමාණාත්මක පරීක්ෂා මොනවද කියලා පුතේ. quantity එක පිළිබඳව සිදු කරන ටෙස්ටිං ටිකයි අපෙන් අහන්නේ පුතේ. අපි යනවා ඒකට. පුතේ එකක් කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීම. ඕගොල්ලෝ දන්නවා ලැක්ටෝමීටර පරීක්ෂාව කියලායි මේකට කියන්නේ. කිරි ලැක්ටෝමීටර පරීක්ෂාව කියලායි කියන්නේ පුතේ කිරිවල විශිෂ්ට ගුරුත්වය පරීක්ෂා කිරීමේ පරීක්ෂණය. ලැක්ටෝමීටර පරීක්ෂාව. right. එහෙනම් කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීම අංක 1. කිරිවල විශිෂ්ට ගුරුත්වය ලැක්ටෝමීටර පරීක්ෂාව කියලා කියන්නේ පුතේ. අපි දන්නවා සාමාන්‍යයෙන් කිරිවල විශිෂ්ට ගුරුත්වය මෙවන්. සාමාන්‍යයෙන් කිරිවල විශිෂ්ට ගුරුත්වය පුතේ මිලිලීටරයට ග්‍රෑම් පුතේ 1.028ත් 1.033ත් වෙනවා ග්‍රෑම් මිලිලීටර එකට ග්‍රෑම් මිලිලීටරයට ග්‍රෑම්. අන්න 1.028ත් සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්වය පුතේ සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්වය බලන්න පුතේ 1.028ත් 1.033ත් මිලිලීටරයට ග්‍රෑම් පුතේ. බහුවර්ණ මාදිලිය ප්‍රශ්නයක අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ව්‍යුහගත මාදිලිය ප්‍රශ්නයකත් අහන්න පුළුවන්. සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්වය. ඒ වගේම පුතේ කිරිවලට වතුර එකතු කරලා තියෙනකොට මෙන්න මේ අගේ අඩු වෙනවා පුතේ. කිරිවලට වෙනත් ඝන ද්‍රව්‍ය එකතු කරලා තියෙනකොට මේ අගේ වැඩි වෙනවා. අන්න මතක තියාගන්න
කිරිවලට වතුර නැත්තම් ජලය එකතු කරලා තියෙනකොට මෙන්න මේ විශිෂ්ට ගුරුත්වයේ අගය මෙන්න මේ අගය අඩු වෙනවා පුතේ. ඒ වගේම කිරිවලට වෙනත් ඝන ද්‍රව්‍ය එකතු කරලා තියෙන අවස්ථාවක මේ අගය වැඩි වෙනවා. අන්න ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ තත්ත්වය අනුව තීරණය කරගන්න අපිට හැකියාව තියෙනවා. කිරිවල මේද ප්‍රතිශතය නිර්ණය කිරීම. right? කිරිවල මේද ප්‍රතිශතය නිර්ණය කිරීම. අපි අරක පළවෙනි එක විදිහට ගත්තේ මේක දෙවෙනි විදිහට ගමු. කිරිවල මේද ප්‍රතිශතය නිර්ණය කර ගැනීම. මේකෙදි කිරිවල මුළු ඝන ද්‍රව්‍ය total solid TS ප්‍රතිශතය වගේම මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය මෙන්න TS ප්‍රතිශතය වගේම අපි මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතයට කියන්නේ පුතේ SNF කියලා. ඒ කියන්නේ solid non fat කියලා. solid non fat ප්‍රතිශතය නිර්ණය කිරීම සිදු කරනවා. right? හරි. ඊළඟට කිරිවල මිල තීරණය කිරීම පිණිස අන්න අර කියපු පරීක්ෂණ සිදු කරනවා පුතේ. මොනවද පුතේ? විශේෂයෙන්ම කිරිවල මේද ප්‍රතිශතය කිරිවල මේද ප්‍රතිශතය තීරණය කිරීම ගැන අපි කතා කරා. ඒ වගේම කිරිවල විශිෂ්ට ගුරුත්වයේ සෙවීම ගැන කතා කරා පුතේ. මෙන්න මේ පරීක්ෂණ විශේෂයෙන්ම කිරිවල මේද ප්‍රතිශතය සෙවීම පරීක්ෂණ මෙන්න මේ පරීක්ෂණ පුතේ කිරිවල මිල තීරණය කිරීම සඳහා මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී සිදු කරන පරීක්ෂණ. ඒ වගේම කිරිවල ආම්ලිකතාවයේ පරීක්ෂා කිරීමේදී පුතේ අපි දන්නවා තුන්වෙනි අවස්ථාව විදියට කිරිවල ආම්ලිකතාවයේ පරීක්ෂා කිරීම. මේකෙදි පුතේ කිරිවල දියවලා තියෙන සිට්‍රේට්, ෆොස්ෆටේට්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් නිසා තමයි පුතේ මේ ආම්ලිකතාවයේවත් ස්වභාවික ආම්ලිකතාවය හා එහෙම නැත්නම් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වර්ධනය වන ආම්ලිකතාවයයි පුතේ මේ පරීක්ෂණයෙන් මැනගන්න පුළුවන් වෙන්නේ. කිරිවල ආම්ලිකතාවයේ පරීක්ෂා කිරීමේදී කිරිවල දියවලා තියෙන සිට්‍රේට්, ඒ වගේම ෆොස්ෆටේට්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවන ආම්ලිකතාවය හෙවත් අපි ඒකට කියනවා ස්වභාවික ආම්ලිකතාවය හා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වර්ධනය වන ආම්ලිකතාවය තමයි පුතේ මේ පරීක්ෂණයෙන් මැනගන්න පුළුවන් වෙන්නේ. 45 අපිට කියනවා ඊට ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව මොනවද පුතේ මේ කතා කරපු ප්‍රධාන පරීක්ෂණ? කිරිවල අපි කිව්වා පුතේ විශිෂ්ට ගුරුත්වය, ඒ වගේම කිරිවල මේද ප්‍රතිශතය, ඒ වගේම කිරිවල ආම්ලිකතාවය පරීක්ෂා කිරීම ගැන කතා කරා පුතේ. ඉතින් මෙන්න මේවට අමතරව මේ ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන් පරීක්ෂණ මොනවද කියලා පුතේ අපෙන් අහන්න. අපමිශ්‍රණය වූ මෙන්න පුතේ සීනි අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පරීක්ෂාවක් තියෙනවා පුතේ. කිරිවලට සීනි අපමිශ්‍රණය වෙලා තියෙනවා කියලාද? ඒ වගේම ස්ටාර්ච් පිස්තේ අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඒ වගේම පුතේ ලුණු අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීම. එහෙනම් පුතේ මෙන්න අපි කතා කරපු ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව පුතේ අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමට සිදු කරන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා පුතේ. ප්‍රධාන පරීක්ෂණ වලට අමතරව පුතේ අපමිශ්‍රණය වූ කිරි අඳුර ගන්න සිදු කරන්න පුළුවන් පරීක්ෂණ මොනවද කියලා අහන්නේ. පුතේ කිරිවලට සීනි අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගැනීමේ පරීක්ෂාව තියෙනවා පුතේ. ඒ වගේම පුතේ ස්ටාර්ච් නැත්තම් පිෂ්ඨය අපමිශ්‍රණය හඳුනා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම ලුණු අපමිශ්‍රණය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් තියෙනවා පුතේ. right? හරි, අපි යනවා ප්‍රශ්න අංක 46ට. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු යහන්නේ පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා පුතේ මේ විවිධ වර්ගවලට අයත් නැත්තම් විවිධ විශේෂවලට අයත් කිරි දෙනුන්ගෙන් දොවා ගන්න කිරි, විශේෂයෙන්ම මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවලට රැගෙන යන්න කලින් පුතේ කිරි ගොවීන් විසින් දෙනුන්ගෙන් ලබා ගන්න දොවා ගන්න කිරි එකතු කරලා එක්රැස් කරලා එකතු කිරීමේ මධ්‍යස්ථාන තුල තමයි පුතේ ඒවා තුල මේ ශීතාගාර පහසුකම් සහිතව ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට ඉතින් ගබඩා කරලා තියාගන්නේ පුතේ. ඉතින් එවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ගැනත් අපි මුලින් කතා කරා. මොනවද කියලා කිව්වොත් පුතේ කරුණු ඔබ දන්නවා පුතේ. පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ පුතේ. වාහන වලට යන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. යෑම්මෙන් සිදු කරන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. විදුලි බලය ලබා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. ජල වහනේ හොඳින් සිදුවෙන ජලයේ බැහැල යන ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. ඉතින් ඒ නිසා ඒ තොරතුරු අනිවාර්යයෙන්ම අන්නේ කරුණු ඇතුළත් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. පැහැදිලිවම ඔබ දන්නවා. අපි බලමු පිළිතුරට යමු.
පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් වෙන ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. අංක 1 කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී අලි සලකා බලන්න ඕන කරුණු කාරණා පුතේ. එකක් පිරිසුදු ජලය ලබා ගන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ, ස්ථානයක් ලබා ගන්න හැකියාව තියෙන්න ඕනේ පුතේ. මාර්ග පහසුකම් සහිත වෙන්න ඕනේ. මොකද මේ කිරි ප්‍රවාහනයේ කිරි ලබා ගැනීම වගේම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන කිරි රැගෙන යාම සඳහා පුතේ ඒ ප්‍රවාහන පහසුකම් තියෙන මාර්ග පහසුකම් අපි කියනවා ඒ ස්ථාන වල පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් මාර්ග පහසුකම් සහිත යටිතල පහසුකම් සහිත වෙන්න ඕනේ. ඒ වගේම කිරි ප්‍රවාහන රථවලටත් ළඟා වෙන්න පුළුවන් වෙනුනේ මේ කර්මාන්ත ශාලා සඳහා කිරි ආශ්‍රිත නිෂ්පාදනය සිදු කරන කර්මාන්ත සඳහා කිරි ප්‍රවාහනය කරන්න වගේම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට කිරි රැගෙනීම සඳහා මේ ඒ රථවලට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මාර්ග තිබ්බට වඩා නැහැ. කිරි ප්‍රවාහන රථවලට ළඟා වෙන්න පුළුවන් වෙන්න බෑ ස්ථානේ. ඒ වගේම පුතේ හතරවෙනි කරුණ විදිහට හොඳින් ජලයේ බැස යන ස්ථානයක් වෙන්න ඕනේ. ජල වාහනේ සතුටුදායක. ඒ කියන්නේ වැස්සහම වතුර එකතු වෙලා තියෙන තැන නෙවෙයි, ක්‍රමානුකූලව මේ භූමියෙන් ජලයේ ඉවත් වෙලා යන්න පුළුවන් ස්ථානයක් වෙන්න. නැත්නම් වතුර ගොඩක මඩ ගොඩක මේ වැඩ කරන්න බෑනේ. ඒ වගේම පුතේ මේ ස්ථානයේ විශේෂයෙන්ම දුහවිලි වලින් බාධා නොවන ස්ථානයක් වීම වැදගත් වෙනවා පුතේ. ඒ වගේම අපි කතා කරපු අවසන් කරුණ විදියට මේ විදුලි පහසුකම් ලබාගත හැකි ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. කරුණු 6ක් තියෙනවා. මොකද මේ ස්ථානයේ පුතේ අපි දන්නවා විශේෂයෙන්ම ශීතාකරණ සඳහා මේ ශීතාගාර පහසුකම් අවශ්‍යයි පුතේ. කිරි අපි කර්මාශාලාවට නිෂ්පාදන කටයුතු සඳහා රැගෙන යනතුරු පුතේ ප්‍රශස්ත තත්ත්වයක උෂ්ණ තත්ත්වයක මේවා රඳව ගන්න ඕනේ. ඒ නිසා කිරි වලට මේ පහසුකම් සහිත කටයුතු සිදු කිරීම සඳහා පුතේ විදුලි පහසුකම් ලබා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියන තැන. අපෙන් අහනවා පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක අනිවාර්යෙන් තිබිය යුතු අංග මොනවද කියලා පුතේ. අපි දන්නවා අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක් තමයි පුතේ මේ පරීක්ෂණ සිදු කිරීම සඳහා උපකරණ ඇතුළත් උපකරණ සහිත මොකක්ද විද්‍යාගාරයක් තියෙන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම නේ. රයිට්. මෙන්න පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක කිරිවල ගුණාත්මක බව සඳහා පුතේ පරීක්ෂාවන් සිදු කරනවා. මේ සඳහා පරීක්ෂණ වලට අදාළ උපකරණ අදාළ රසායනික ද්‍රව්‍ය ඇතුළත් පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්ය වෙනවා පුතේ. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් තුල කිරිවල ගුණාත්මක භාවය සඳහා පරීක්ෂණ සිදු කරනවා පුතේ. ඒ වගේම කිරිවල ප්‍රමාණාත්මක භාවය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. මෙන්න මේ පරීක්ෂණ සිදු කිරීම සඳහා උපකරණ අවශ්‍යයි පුතේ. ඒ වගේම රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි පුතේ. එහෙනම් පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක අපිට කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ පරීක්ෂණ වලට අදාළ ඒ උපකරණ ඒ වගේම කෙමිකල්ස් අවශ්‍යයි පුතේ. රසායනික ද්‍රව්‍ය ඇතුළත් පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්ය වෙනවා පුතේ. ඒ වගේම කිරි අදාළ ස්ථාන වලට ප්‍රවාහනය කරන තෙක් පුතේ පරිරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ තත්ත්ව තියෙන්න ඕනේ පුතේ. ඒ අතර ප්‍රධාන වශයෙන් පුතේ කිරි සීත කිරීම සඳහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ උපකරණ පිරිසිදු කිරීමේ යාන්ත්‍රණයක් පැවතිය යුතුයි අනිවාර්යයෙන් පුතේ. මේ උපකරණ පිරිසිදු කිරීමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් ප්‍රශ්න අංක 47. එනම් පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක අනිවාර්යෙන්ම තිබිය යුතු අංග මොනවද කියලායි අහන්නේ පුතේ. මෙන්න පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ පරීක්ෂණ වලට අදාළ උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඇතුළත් පරීක්ෂණාගාරයක් තියෙන්න ඕනේ. කිරි අදාළ ස්ථාන වලට ප්‍රවාහනය කරන තෙක් පරිරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ වගේම තත්ත්ව තියෙන්න ඕනේ පුතේ. ප්‍රධාන වශයෙන් කිරි සීත කිරීමට අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ. අවසන් වශයෙන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ මේ උපකරණ පිරිසුදු කිරීමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ පුතේ. රයිට්. ප්‍රශ්න අංක 48. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ලබාගත් කිරි ආශ්‍රිත නිෂ්පාදනයට පෙර කිරි සකස් කිරීමේදී භාවිතා වන පොදු තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවද කියලා අහනවා පුතේ. බලන්න පුතේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ලබාගත් කිරි පුතේ කර්මාන්ත ශාලාවලදී කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නවා පුතේ. ඊට පෙර ඔබ අහලා ඇති පුතේ මේ දැල් සහිත පෙරණයකින් මේ නේද පුතේ කිරි පෙරා ගන්නවා කියලා එහෙම ඔබ අහලා ඇති. මතකද දන්නේ ඔබට මේ સિદ્ધාන්ත කොට සාකච්ඡා කරනකොට මේ දේවල් ඔබත් එක්ක අපි විස්තරාත්මකව සාකච්ඡා කළා පුතේ.
මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ලබාගත් කිරි හොඳේ ලබාගත් කිරි ඒ කිරි ආශ්‍රිත නිෂ්පාදනයට පෙර සකස් කිරීමේදී මේ භාවිතා වන පොදු තාක්ෂණික ශිල්ප ක්‍රම ටිකක් තියෙනවා පුතේ. අන්නේ පොදු තාක්ෂණික ශිල්ප ක්‍රම ටිකයි අපෙන් අහන්නේ. කිරි පිරිසුදු කිරීම කරනවා පුතේ. බලන්නකො පුතේ. කිරි පිරිසුදු කිරීම කරනවා. අපි කියපු එක. මේදී ගොවියා සිට කර්මාන්ත ශාලාව දක්වා පුතේ. මේදී ගොවියාගේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වා කිරි ගෙනීමේදී පුතේ මොකද කරන්නේ? විශේෂිත දැලක් භාවිතා කරලා කිහිපවරක් කිරි පෙරා ගැනීම සිද්ධ කරනවා පුතේ. අන්න බලන්න මේ සිදු කරන පරීක්ෂණ. ඈ පුතේ. රයිට් ගොවියාගේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වා කිරි ගෙන ඒමේදී විශේෂිත දැලක් භාවිතා කරලා පුතේ කිරි කිහිපවරක් පෙරීම සිදු කරනවා. ඊට පස්සේ ප්‍රමිතිකරණය කරනවා පුතේ. බලන්නකෝ මොකද්ද ප්‍රමිතිකරණය කරනවා පුතේ. කිරි ප්‍රමිතිකරණයේදී එක් එක් නිෂ්පාදනයේ අවශ්‍යතාවයේ අනුව මේද ප්‍රමාණය සැකසීම සිදු කරනවා පුතේ. මේ නිෂ්පාදනයේ අරමුණ අනුව පුතේ යෝගට් චීස් මුදවපු කිරි කිරිපිටි ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් සම්පූර්ණ විද සහිත කිරිපිටි කියන්නේ නේද පුතේ? බටර් චීස් නේද පුතේ? චීස් නිෂ්පාදනයේ නේද? එතකොට මෙන්න මේ කිරි ප්‍රමිතිකරණයේදී වෙන්නේ පුතේ. කිරි ප්‍රමිතිකරණයේදී වෙන්නේ එක් එක් නිෂ්පාදනයේ අවශ්‍යතාවයේ අනුව නිෂ්පාදනයේ වුමනාව අවශ්‍යතාවය අනුව පුතේ කිරිවල මේද ප්‍රමාණය සකස් කිරීම සිදු කරනවා. ඒක මේ කිරිවල මේදය වෙන් කිරීම මේ සඳහා අපි දන්නවා ක්‍රීම් සෙපරේටර් කියන උපකරණය තමයි භාවිතා කරන්නේ. මේක අපිට කලින් සිලබස් එකේදී කතා කරන්න තිබුණා පුතේ. මෙතෙන්දී උපකරණේ නම විතරයි කියන්නේ. කලින් සිලබස් එකේ අපි 2017 විශ්වවිද්‍යාලයේ යාවත් කාලින වෙන්න කලින් එකේදී අපි මේවා ඇඳලා විස්තර කරා. නමුත් මේකෙදී අපිට මේක කියන්න විතරයි තියෙන්නේ. කිරිවල මේදය වෙන් කිරීම සඳහා පුතේ ක්‍රීම් සෙපරේටර් කියන උපකරණයයි භාවිතා වෙන්නේ. කිරිවල මේදය වෙන් කරන්න අවශ්‍ය නම් මේ සඳහා ක්‍රීම් සෙපරේටර් භාවිතා කර මේදය වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන් දරුවනි. හරි. ඒ වගේම ඊළඟ එක තමයි මොකද්ද මේ කිරි සමජාතීකරණය? මේකෙදි පුතේ කිරිවල මේදේ පවතින්නේ ගෝලිකාකාරයට අපි දන්නවා මේද ගෝලිකා විදියට. මේ මේද ගෝලිකා වටා ප්‍රෝටීන් අධිශෝෂණය වෙලා පුතේ තෛලෝද. හරි. emulsion. right? තෛලෝද බවට පත් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ කිරි සමජාතීකරණය මොකද කරන්නේ? එක් එක් ප්‍රමාණයේ මේද ගෝලිකා එක ප්‍රමාණයේ කුඩා මේද ගෝලිකා බවටයි පුතේ පත් කරන්නේ. ඒක නිසා කිරි ගබඩා කිරීමේදී මේදය වෙන්වීමෙන් වළකිනවා පුතේ. right. හරි. ප්‍රශ්න අංක 49. ඔන්න පුතේ අපි බොයිලර් යනු කුමක්ද කියලා අහනවා. දැන් මේ සත්ව නිෂ්පාදන ගැන කතා කරන්නේ පුතේ කිරි ගැන කතා කරලා අවසන්. ඒ වගේම අපි පුතේ දැන් මෙතනදී කතා කරන්නේ බොයිලර් යන කුමක්ද කියලා. බොයිලර් කුකුල් මස් මතකද ඔබට? බොයිලර් මස් පිණිස නේද ඔය පුතේ. රයිට්. එහෙනම් මතක් කරගන්න. අපි යමු ප්‍රශ්න ලියා ගන්න පුතේ ප්‍රශ්න අංක 49. බොයිලර් කියන්නේ මොනවද කියලා? බොයිලර් යන කුමක්ද කියලා යහන්නේ පුතේ. බොයිලර්. මෙන්න පුතේ. බොයිලර් යනු මස් පිණිස ඇති කරන දින 42ක් හෝ ඊට අඩු කාලයකදී වෙළඳපොළට ඉදිරිපත් කරන දෙමුමක්. දෙමුමක්. කුකුල් මස්. බොයිලර් කුකුල් මස්. එහෙනම් බලන්නකෝ. බොයිලර් යනු මස් පිණිස ඇති කරන. කුකුලන් ඇති කරනවනේ බිත්තර පිණිසත්. එහෙනම් මේකෙදි බොයිලර් කියලා කියන්නේ මස් පිණිස ඇති කරන. දවස් කීයක්ද පුතේ? දින 42ක් හෝ ඊට අඩු කාලයකදී වෙළඳපොළට ඉදිරිපත් කරන දෙමුහුමක්. දෙමුහුමක්. බොයිලර්. රයිට්. හරි. ගුණාත්මක බොයිලර් මස් නිෂ්පාදනයේ වැදගත්කම් මොනවද? අන්න මේ ආකාරයට දින 42ක් හෝ ඊට අඩු කාලයකදී වෙළඳපොළට ඉදිරිපත් කරන දෙමුහුමක් කියලානේ අපි බොයිලර් කුකුල් මස් හැදුන්නේ. බොයිලර් හැදුන්නේ මස් පිණිස ඇති කරන. එහෙනම් අපෙන් අහනවා මොකක්ද අහන්නේ? ප්‍රශ්න අංක 50න් අහනවා ගුණාත්මක බොයිලර් මස් නිෂ්පාදනයේ වැදගත්කම් මොනවාද කියලා. මොකද්ද පුතේ අපෙන් අහන්නේ? ගුණාත්මක බොයිලර් මස් නිෂ්පාදනයේ වැදගත්කම් මොනවද කියලා අපෙන් අහන්නේ. රයිට්. එහෙනම් අපි බලමු මොනවද ගුණාත්මක බොයිලර් මස් නිෂ්පාදනයේ වැදගත්කම් කියලා පුතේ. ගුණාත්මක බොයිලර් මස් නිෂ්පාදනයේ වැදගත්කම් මොනවද බලමු. එකක් පෝෂණ ගුණය ඉහළයි. එකක් ගුණාත්මක බොයිලර් මස් වල පෝෂණ ගුණය ඉහළයි. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩි.
ඒක පාරිභෝගිකයාට වැදගත්නේ පුතේ. සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩිවීම. ඒ වගේම පුතේ හොඳ ක්වොලිටි බොයිලර් මස් පාරිභෝගික රුචිකත්වයේ වැඩි. පාරිභෝගිකයන්ගේ කැමැත්ත වැඩි මේ ක්වොලිටි බොයිලර් මස් වලට. පාරිභෝගික රුචිකත්වය කියන්නේ ඒකයි පාරිභෝගික කැමැත්ත වැඩි. ඒ වගේම මේ ආකාරයේ ගුණාත්මක බොයිලර් කුකුළු මස් තෝරා ගැනීමෙන් නිෂ්පාදනය තුළින් පුතේ මුදල් අපතේ යාම අවම වෙනවා. මොකද අපි නරක් වූ මස් සඳහා ක්වොලිටි නැති ගුණාත්මක බව පිරිහුණු මස් සඳහා මුදල් වියදම් කරොත් ඒක අපරාධී මුදලුත් අපතේ යනවා අපේ. මොකද ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් ගුණාත්මක ආහාරයක් ලබා ගන්නත් බෑ. පාරිභෝගිකයාට කැමතිත් නෑ. පාරිභෝගික රුචිකත්වයක් ඒකට ඇති වෙන්නේ නැහැ. එහෙනම් මුදල් අපතේ යාමත් අවම වෙනවා. කරුණු 4යි. ප්‍රශ්න අංක 51 බොයිලර් කුකුළු මස් වල ගුණාත්මක බව තීරණය කරන සාධක මොනවද අහනවා. මේ ආකාරයට දින 42ක් හෝ ඊට අඩු කාලයකදී වෙළඳපළට ඉදිරිපත් කරන දෙමුහුමක් මස් පිණිස ඇති කරන. ඉතින් අපෙන් අහනවා මෙන්න මේ ආකාරයට 50 වෙනි ප්‍රශ්නෙන් අහනවා පුතේ බොයිලර් කුකුල් මස් වල ක්වොලිටි එක නැත්නම් ගුණාත්මක බව තීරණය කරන සාධක මොනවද? ෆැක්ටර්ස් මොනවද? එකක් මේ මස් සඳහා සතුන් ප්‍රවාහනය කරන ආකාරය අනුව. මතකද අපි කිව්වා මේ සතුන් ප්‍රවාහනය කරද්දී විශේෂයෙන්ම අපි දහවල් කාලේ ගෙනියන්නේ උදේ හෝ රාත්‍රී කාලේදී තමයි සතුන් ප්‍රවාහනය කරන්නේ. පමණ ඉක්මවා සතුන් පැටවීම කරන්නේ නැහැ පුතේ. සතුන්ට ආතතියක් ඇති නොවන ආකාරයටයි මේ සතුන් ප්‍රවාහනය කරන්න ඕනේ. මොකද ඒකත් මේ ප්‍රවාහනයත් බලපානවා සතුන්ගේ මස්වල අවසන් මස්වල ගුණාත්මක භාවය කෙරෙහි විශේෂයෙන් මතක තියාගන්න. එහෙනම් සතුන් ප්‍රවාහනය කරන ආකාරයත් බලපානවා පුතේ මස්වල ගුණාත්මක භාවය කෙරෙහි. සතුන් ප්‍රවාහනය කරන ආකාරය ඒ වගේම පුතේ සතුන්ට ලබා දෙන පෝෂණය සතුන්ගේ පෝෂණය බලපානවා පුතේ. ඒ වගේම සතුන් ජීවත් වන පරිසරයත් මස්වල ගුණාත්මක භාවය කෙරෙහි බලපානවා. ඒ වගේම පුතේ මෙහිදී සත්වයින් ඝාතනය කරන ආකාරය බලපානවා පුතේ. ඒ වගේම ඝාතනයෙන් පසු මස් හසුරුවන ආකාරය නේද පුතේ? පෝස්ට් හැන්ඩලින්. මෙයා ඝාතනය කරලා ඉවරලා මේක අපි හැන්ඩල් කරන ආකාරය පුතේ. හරි. ඝාතනයෙන් පසු මස් හසුරුවන ආකාරය. ඒ වගේම පුතේ පරිසර තත්ත්වය බලපානවා පුතේ. ඒ වගේම සතාගේ ප්‍රවේණික සාධක බලපානවා පුතේ. සතාගේ ප්‍රවේණික සාධක බලපානවා පුතේ. රයිට්. අපි යනවා ප්‍රශ්න අංක 52ට. අපෙන් අහන්නේ බොයිලර් මස් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර සාකච්ඡා කරන්න කියලා. රයිට්. මුලින්ම පුතේ අපි දන්නවා සතා ඝාතනයකට පැය 8කට පැය 24කට පෙර පුතේ සතාට ආහාර දීම නතර කරනවා පුතේ අපි. ඒකයි පුතේ සතුන්ට ආහාර සැපීම නතර කිරීම. සතා ඝාතනය කරන්න පැය 8කට නැත්නම් පැය 24කට පැය 24ක් යන දිනයක් දිනකට පැය 8කට හෝ නැත්නම් දිනකට පෙර පුතේ සතාට ආහාර දීම නතර කරන්න ඕනේ. ඒ ආකාරයට ආහාර දීම නතර කිරීම මගින් පුතේ ආහාර නාස්තිය අවම වෙනවා. මස් සැකසීම පහසු කරගන්න පුළුවන්. ද්විතීක ආසාදන අඩු වෙනවා මස් වලට සිදුවන. රයිට්. පළවෙනි පියවර. නිවැරදි ලෙස සතුන් හැසිරවීම කරන්න ඕනේ පුතේ. නිවැරදි ලෙස සතුන් හැසිරවීම කරන්න ඕනේ. කකුල් වලින් තමයි සතුන් අල්ලන්න ඕනේ. පිහාටු වලින් අල්ලා ගනු ලබන විට සතුන් දඟලනවා පුතේ. දැඟලීම නිසා සිදුවන හානි මගින් මලකඳේ ගුණාත්මක බවට හානි සිදු වෙන්න පුළුවන් පුතේ. රයිට්. සතුන් කකුල් දෙකෙන් සතාගේ කකුල් දෙකෙන් තමයි අල්ලන්නේ. පිහාටු වලින් සතා දඟලනවා. සතා දැඟලීමේදී මොකද වෙන්නේ? අවසානයේ මස්වල නැත්නම් මලකඳේ ගුණාත්මක බවට හානි සිදු වෙන්න පුළුවන්. ඊළඟ පියවර සතුන් නිවැරදිව ප්‍රවාහනය කරන්න ඕනේ පුතේ. රාත්‍රී කාලයේ හෝ උදෑසනයි සතුන් ප්‍රවාහනය කරන්න ඕනේ. ප්ලාස්ටික් හෝ යකඩ දැල් පෙට්ටි භාවිතා කරන්න පුළුවන් පුතේ. සතුන් පීඩාවටපත් නොවන ලෙස මේගොල්ලෝ ප්‍රවාහනය කරන්න වග බලා ගන්න ඕනේ. සතුන් පීඩාවටපත් වෙන්නේ නැති ආකාරයට සතුන් ප්‍රවාහනය කිරීමට වග බලා ගැනීම වැදගත් වෙනවා පුතේ. මොකද සතුන් නිවැරදිව ප්‍රවාහනය කරන්න ඕනේ පුතේ. රාත්‍රී කාලයේ හෝ උදෑසන තමයි සතුන් ප්‍රවාහනය කිරීම සඳහා නිවැරදිව යොදා ගන්න ඕනේ. ප්ලාස්ටික් හෝ යකඩ දැල් පෙට්ටි තමයි පුතේ මේ සඳහා භාවිතා කරන්නේ. සතුන් පමණ ඉක්මවා එකට දාන්න හොඳ නැහැ. සතුන් පීඩාවටපත් නොවන ආකාරයට මේ තුලින් සතුන් ප්‍රවාහනය කරන්න ඕනේ. පූර්ව මරණ පරීක්ෂාව. රයිට්. හරි. මේකෙදි සතා ඝාතනයට කලින් සියලුම සතුන් පුතේ පසු වෛද්‍යවරයෙක් පාංශු වෛද්‍යවරයෙක් නැත්නම්
මේ ලෙඩ රෝග පිළිබඳ දැනුමක් තියෙන පළපුරුදු අයෙක් ලබා සතාව බාහිර පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ. මරණයට පෙර සිදු කරන පූර්ව මරණ පරීක්ෂාව පුතේ. පශු වෛද්‍යවරයෙක් මේ සතුන් සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරයෙක් හෝ නැත්නම් මේ රෝග පිළිබඳව දන්න නේද පුතේ? විශේෂයෙන්ම ලෙඩ රෝග පිළිබඳ දැනුමක් තියෙන මේ සතුන්ට ඇතිවන ලෙඩ රෝග පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් පළපුරුදු අයෙක් ලවා බාහිර පරීක්ෂාවට ලක් කරන්න ඕනේ පුතේ. එකෙන් රෝගී සතුන් ඉන්නවා නම් ඒ සතුන් හඳුනාගෙන මේකෙන් ඉවත් කරන්න පුළුවන් පුතේ. ඝාතනය සඳහා යොදා නොගෙන රෝගී සතුන් ඉවත් කරන්න පුළුවන් පුතේ. ඒක අවසන් මස්වල ගුණාත්මක භාවය කෙරෙහි බලපානවා පුතේ නිෂ්පාදන ක්‍රියාවලියේ පියවරක් විදිහට. සතුන් නොසෙල්වන පරිදි රඳව ගන්න ඕනේ පුතේ. සතුන් හෙලවෙන්නේ නැති විදිහට. එහෙනම් විශේෂයෙන්ම ඝාතනය කිරීම සහ රුධිරයේ ඉවත් කිරීම පහසු කරනු පිණිස පුතේ මේ සතා ඝාතනයට පෙර නොසෙල්වන පරිදි රඳව ගන්න ඕනේ. ඒ සඳහා මේ නොසෙල්වන පරිදි රඳවා ගැනීම සඳහා විලංගු එහෙම නැත්නම් රාමු හෝ කම්බි ආධාරකයක් පුතේ එහෙම නැත්නම් ඝාතන කොකු බ්ලීඩින් කෝන් වැනි ආධාරක යොදා ගන්න පුළුවන් පුතේ. රයිට්? පාවිලංගු හෝ රාමු හෝ කම්බි ආධාරකයක්. හරි? එහෙම නැත්නම් ඝාතන කේතු කියනකට අපි බ්ලීඩින් කෝන් කියලා කියනවා පුතේ. වැනි ආධාරක යොදා ගන්න පුළුවන්. සිහි මුර්ජා කිරීම හා ගෙල සිදීම. සතාගේ සිහි මුර්ජා කිරීම හා ගෙල සිදීම සිදු කරනකොට පුතේ විශේෂයෙන්ම පුතේ හලාල් ක්‍රමයට මස් සැකසීම සිදු නොකරන අවස්ථාවලදී විදුලි උපකරණයක් භාවිතයෙන් සිහි මුර්ජා කරන්න පුළුවන් පුතේ. විදුලි උපකරණයක් භාවිතයෙන් සිහි මුර්ජා කරන්න පුළුවන්. රයිට්? හලාල් ක්‍රමයට ඔයගොල්ලෝ දන්නවනේ නේද? ගෙල කැපීම සිදු කරලා රුධිරය ඉවත් කරනවනේ ඒකෙදි. මේකෙදි නම් හලාල් ක්‍රමයට සතා හලාල් ක්‍රමයට ඝාතනය කරන්නේ නැත්නම් මස් සැකසීම සිදු කරන්නේ නැත්නම් විදුලි උපකරණයක් භාවිතා කරලා සතාව සිහි මුර්ජා කරන්න පුළුවන්. ඊට පස්සේ සතාගේ බෙල්ලේ වම්පස හනුවට යටින් සියුම් කැපුමක් කට් එකක් දාලා අපි දන්නවා රුධිර වාහනීය අපි දන්නවා නේද පුතේ කැපීම මගින් සතාව ඝාතනය කරන්න පුළුවන්. රයිට්? මේ පුතේ. හරි. ඊට පස්සේ පාවිලංගුවේ තිබිය හැකි තිබියදීම පාවිලංගු දාලා තියෙද්දිම හැකි පමණ රුධිරය ශරීරයෙන් ඉවත් කරන්න ඕනේ පුතේ. ඒ වගේම මලකඳේ ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සතුන් ඊළඟට සෙල්සියස් අංශක 51ත් 59ත් උණුසුම් ජලයේ තප්පර 30ත් 120ක කාලයක් ගිල්ලා තියන්න ඕනේ දරුවනේ. රයිට්? මොකද අපි අර ඊට පස්සේ පිහාටු ඉවත් කරගන්න එපා නේ. හරි. මේ උෂ්ණත්වය මතක තියාගන්න වැදගත්. ඒක අහනවා. පිහාටු ඉවත් කිරීම. හරි. පිහාටු ඉවත් කරන යන්ත්‍රයක් ඩීෆෙදරින් මැෂින් එකක් ආධාරයෙන් පිහාටු ඉවත් කරන්න පුළුවන් පුතේ. මීට අමතරව කෙඳි පිහාටු තියෙනවා නම් ෆින් පෙදර්ස් තියෙනවා නම් ගෑස් ටෝච් එකක් මගින් පිලිස්සීමෙන් ඒවා ඉවත් කරන්න පුළුවන්. මනාව පිහාටු ඉවත් කරගන්න ඕනේ පුතේ. අපි ඒකට ඩීෆෙදරින් කියනවා. ඩීෆෙදරින් එකේදී පිහාටු ඉවත් කරන මැෂින් එකක් ඩීෆෙදරින් මැෂින් එකක් ආධාරයෙන් දරුවනේ පිහාටු ඉවත් කරන්න පුළුවන්. ඊට අමතරව කෙඳි පිහාටු තියෙනවා නම් ෆින් ෆෙදර්ස් තියෙනවා නම් පුතේ ගෑස් ටෝච් එකක් මගින් පිලිස්සීමෙන් ඒවා ඉවත් කර හරින්න පුළුවන්. හැකියාව තියෙනවා. ඊට පස්සේ සේදීම. ඉන්ද්‍රියන් ඉවත් කරගත් දේහය පිරිසුදු ජලයෙන් සේදීම කරන්න ඕනේ පුතේ. ඉන්ද්‍රියන් ඉවත් කරගත් දේහයේ සතාගේ පිරිසුදු ජලයෙන් සේදීම සිදු කරන්න ඕනේ. පශ්චාත් මරණ පරීක්ෂණයේ පුතේ පෝස්ට් මෝෂන් ඉන්ෆෙක්ෂන් එකක් කරන්න ඕනේ. මේ ශරීරයේ අතුණු බහන් කොටස් ආහාර මාර්ගයේ කොටස් මේ අතුණු බහන් බඩවැල් වගේ දේවල් ඉවත් කිරීමෙන් පස්සේ ශාරීරියේ පිටපැත්ත සහ සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියන් පුතේ පුහුණුවක් තියෙන දැනුමක් තියෙන පළපුරුද්ද තියෙන කෙනෙක් මගින් එහෙම නැත්නම් පසු වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කිරීම සිදු කර ගන්න ඕනේ. රයිට්? ඒකයි පෝස්ට් මෝෂන් ඉන්ෆෙක්ෂන් එකේදී අපි සිදු කරන්නේ. හොඳයි දරුවනේ. එතකොට අධිශීතනය කරන්නේ පුතේ අපි අතුණු බහන් ඉවත් කළ හිස් මලකඳ පිරිසුදු ජලයෙන් හොදලා පුතේ සෙල්සියස් අංශක 2.2ක් පමණ උෂ්ණත්වයේ තියෙන ජලයේ අයිස් මිශ්‍ර ජලයේ විනාඩි 15ක් පමණ ගෙල්ලලා තියන්න ඕනේ පුතේ. ඊට පස්සේ ඇසිරීම කරනවා පුතේ. වෙළඳ පොළට යවෙන ආකාරය යනවා පුතේ. සතුන් සම්පූර්ණයෙන් හෝ කොටස් වලට වෙන් කරලා ඇසිරීම සිදු කරනවා. හාෆ් චිකන් කියලානේ පුතේ. පළුවක්ෙන් සම්පූර්ණ කුකුල එනවා පුතේ. එකෙන් පළුව හාෆ් චිකන් එකක් එනවා. ඩීප් ෆ්‍රීස් කරලා තියෙන්නේ. ඔබට වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන්. විවිධ වෙළඳ නම් වලින් පුතේ වෙළඳ පොළේ තියෙනවා. ඔබට මිලදී ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. මෙතෙන්ද උෂ්ණත්වය මතක තියාගන්න පුතේ. මේ අධිශීතනය කිරීමට අදාළව අතුණු බහන් කියන්නේ බඩවැල් කොටස් මේ බඩ තියෙන කොටස් ඉවත් කරපු හිස් මලකඳ පුතේ
පිරිසිදු ජලයෙන් හෝදලා මෙන්න පුතේ මෙතන ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 2.2 පුතේ. සෙල්සියස් අංශක 2.2 පමණ උෂ්ණත්වයේ තියෙන අයිස් මිශ්‍ර ජලයේ පුතේ. අයිස් මිශ්‍ර ජලයේ විනාඩි 15ක් පමණ පුතේ තියෙනවා. හරි. ඊට පස්සේ පැක් කරන්න පුතේ පැකින් එක ඇසිරීම ඒ අනුව පුතේ වෙළඳ පොළට යැවෙන ආකාරය අනුව සතුන් සම්පූර්ණයෙන් හෝ කොටස් වලට වෙන් කරලා ඇසිරීම කරන්න පුළුවන්. හාෆ් චිකන් එක වෙනම කොටස් වලට වෙන් කරලා වටිනාකම වෙළඳ පොළ වටිනාකම වැඩි කර ගැනීම සඳහා ඔබ දන්නවා ඩ්‍රම් ස්ටික් ඊට පස්සේ ලෙග් ඒ විදිහට කොටස් වලට වෙන් කරනවා. ඒකට පස්සේ බ්‍රෙස්ට් කොටස් විදිහට වෙනම වෙන් කරනවා පුතේ වෙළඳ පොළට යවන ආකාරය අනුව කොටස් වලට වෙන් කරලා පුතේ ඒවා ඇසිරීම වෙන වෙනම සිදු කරන්න හැකියාව තියෙනවා. ගබඩා කිරීම. එදිනම අලෙවි කරනවා නම් පුතේ ශීතකරණයක තියන්න පුළුවන් ඩිස්ප්ලේ කැබිනට් එකක් තියෙන එක ඒ වගේ ඩිස්ප්ලේ කැබිනට් වල දාම අලෙවි කරනවා නම් එහෙම දෙන්න තියන්න පුළුවන් පුතේ. ඊට වඩා කල් ගබඩා කරනවා නම් වසරකට වගේ කාලයක් අපි දන්නවා මේ මස් ගබඩා කරලා තියෙනවා පුතේ. ඊට වඩා කල් ගබඩා කරනවා නම් පුතේ බ්ලාස්ට් හෝ සාමාන්‍ය අධිශීතකරණයක ගබඩා කරන්න පුළුවන්. බ්ලාස්ට් ෆීස් හෝ ඩීප් ෆීස් එක ගබඩා කරන්න පුළුවන්. එදාම අලෙවි කරනවා නම් සීතකරණයක තියන්න පුළුවන්. ඩිස්ප්ලේ කැබිනට් තියෙන ඩිස්ප්ලේ කැබිනට් වල වගේ සීතකරණයක තියන්න පුළුවන් පුතේ. එදාම අලෙවි කරනවා නම් සීතකරණයක තියන්න පුළුවන්. ඊට වඩා කල් ගබඩා කරලා තියෙනවා නම් පුතේ බ්ලාස්ට් හෝ සාමාන්‍ය අධිශීතකරණයක මස් මේ ආකාරයට සකස් කරන ලද මස් ගබඩා කරලා තියාගන්න පුළුවන් දුවේ පුතේ. රයිට් ප්‍රශ්නාංක 53ට යනවා ගුණාත්මක බොයිලර් මස් වල පැවතිය යුතු ලක්ෂණ සඳහන් කරන්න කියනවා පුතේ අපෙන්. මේ ක්වොලිටි බොයිලර් කුකුල් මස් වල තිය යුතු ලක්ෂණ මොනවද පුතේ? ක්වොලිටි මස් අපි තෝරගන්නකොට අපිට මේ ලක්ෂණ වැදගත් වෙනවා පුතේ. කොහොමද මේ ගුණාත්මක බොයිලර් මස් වල තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා යහන්න පුතේ. ඔබ දැනටමත් දන්නවා. ප්‍රශ්න ලියාගෙන කෙලින්ම ඔබටත් අපිත් එක්ක පිළිතුරට යන්න පුළුවන් පුතේ. අපි සාකච්ඡා කරන අතරතුරම අධිවේගයෙන් ලියාගෙන යන්න පුළුවන් පුතේ. එතකොට ඔබට මේක ඉතාමත් හොඳින් මතක තියෙනවා. හොඳ අවබෝධයක් එනවා දරුවනේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම. එතකොට වර්ණය ගත්තොත් පුතේ මෙන්න බලන්න පළවෙනි ලක්ෂණය පුතේ ගුණාත්මක බොයිලර් කුකුළු මස් වල පැවතිය යුතු ලක්ෂණ පුතේ. මස් වල වර්ණය ගත්තොත් පුතේ ගුණාත්මක කුකුළු මස් බොයිලර් කුකුළු මස් වල වර්ණය පුතේ කහ පැහැ මිශ්‍රිත සුදු පැහැයකින් යුක්ත වෙන්න ඕනේ පුතේ. ඔබ වෙළඳ පොළේදී මුලදී ගන්න යනකොට මස් ගුණාත්මක බොයිලර් කුකුළු මස් නම් පුතේ අලුත් මස් නැවුම් මස් නම් පුතේ මතක තියා ගන්න ඕනේ කහ පැහැ මිශ්‍රිත සුදු වර්ණයක් තමයි පුතේ නැවුම් මස් වල තියෙන්නේ පුතේ. මතක තියා ගන්න ඕනේ. හරි. ඒ වගේම හැඩය ගත්තොත් වටකුරු පෘෂ්ටිමත් දේහයකින් යුක්තයි පුතේ. වටකුරු පෘෂ්ටිමත් දේහයකින් යුක්තයි නැවුම් මස් වල හැඩය පුතේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. මස් මිලදී ගන්න යනකොට ගුණාත්මක බොයිලර් කුකුළු මස් නම් පුතේ හොඳ තත්ත්වයේ තියෙන ප්‍රෙස් මස් වල පුතේ කහ පැහැ මිශ්‍රිත සුදු පැහැයකින් යුක්ත වෙන්න ඕනේ පුතේ. ඒ වගේම හැඩය ගත්තාම පුතේ වටකුරු බවකින් යුත් පෘෂ්ටිමත් දේහයක් තියෙන්න ඕනේ පුතේ. පෙනුම ගත්තාම පුතේ දීප්තිමත් හානි නොවූ සම ඉරිලා කැපිලා ගිහිල්ලා හානි වෙලා තියෙන්න බෑ පුතේ. දීප්තිමත් හානි නොවූ සම ඒ වගේම අස්ති නොබිදී තිබෙන සමහර මස්යන්ක කකුල් වල බිඳිලා අස්ති බිඳලා තියෙනවා පේනවා කකුල් කැඩිලා එහෙම තියෙනවා දැක ගන්න පුළුවන්. අස්ති නොබිදී තියෙන්න ඕනේ. කුඩා පිහාටු නොතිබීම හා මල කඳේ රුධිර පැල්ලම් නොතිබීමත් පුතේ ගුණාත්මක මස් වල ලක්ෂණයක් පුතේ. රයිට් ඒකත් මතක තියාගන්න. සුවඳ ගත්තොත් පුතේ දුගදින් තොරයි නැවුම් මස් වලට ඒවා දුගදින් තොරයි පුතේ. කිසිම ගඳක් එන්නේ නැහැ පුතේ. දුගදින් තොරයි නැවුම් මස්. විශේෂයෙන් මතක තියාගන්න පුතේ මස් තෝරා ගැනීමේදී ඒක වැදගත් වෙනවා. 54 වෙනි ප්‍රශ්නෙන් අහන පුතේ බොයිලර් කුකුළු මස් වෙළඳ පොළට ඉදිරිපත් කරනු ලබන ප්‍රධාන ආකාර මොනවාද කියලා. පුතේ බොයිලර් කුකුළු මස් වෙළඳ පොළට ඉදිරිපත් කරන ප්‍රධාන ආකාරය පුතේ සම්පූර්ණ බොයිලර් කුකුළු මස් විදියට වෙළඳ පොළට ඉදිරිපත් කරනවා පුතේ. ඒ වගේම වාණිජමය වටිනාකමක් ඇති වෙන් කරන ලද කොටස් විදියට වෙළඳ පොළට ඉදිරිපත් කරනවා පුතේ. මොනවද පුතේ? ඩ්‍රම් ස්ටික්, බ්‍රෙස්ට්, ඊට පස්සේ ලෙග්ස් විදියට ඉදිරිපත් කරනවා පුතේ. වින්ස් නේද? ඒ වගේ ඉදිරිපත් කරනවා පුතේ. කොටස් විදියට පුතේ ලෙග්ස් වෙනම ගන්නවා නේ පුතේ. ඩ්‍රම් ස්ටික් තියෙනවා, බ්‍රෙස්ට් කොටස් වෙනම තියෙනවා පුතේ. මේ විදියට ඉදිරිපත් කරනවා වෙළඳ පොළට. ඒ වගේම පුතේ අගය එකතු කරන ලද කුකුල් මස් තියෙනවා පුතේ. අපි කියනවා වැලියු ඇඩඩ් මේ අගය එකතු කරන ලද කුකුළු මස් වලට උදාහරණ විදියට පුතේ අපිට කියන්න පුළුවන් පුතේ දුම් ගැසූ කුකුළු මස් තියෙනවා පුතේ. දුම් ගැසූ කුකුළු මස් තියෙනවා පුතේ.
කුකුළු මස් දුම් ගැසූ කුකුළු මස් තියෙනවා පුතේ. ස්මෝක් චිකන් ඒ වගේම පුතේ අපි කියනවා පදම් කළ කුකුල් මස් මැරිනේටඩ් චිකන් කියනවා පුතේ. පදම් කළ කුකුළු මස් පදම් කළ කුකුල් මස් තියෙනවා පුතේ. මේ අගය එකතු කරන ලද නැත්නම් වැලියු ඇඩඩ් මස් නිෂ්පාදනයේ පුතේ දුම් ගැසූ ස්මෝක් චිකන් තියෙනවා. ඔබට සුපිරි වෙළඳසැලකට ගියොත් පුතේ මේක මිලදී ගන්න පුළුවන්. ග්‍රෑම් 550 600 විධ ප්‍රමාණය කොටස් විදියට තියෙනවා පුතේ. ඔබට ස්මෝක් චිකන් ඉල්ලුවොත් ගන්න පුළුවන්. මැරිනේටඩ් චිකන් බොහොම රසවත් මේ දුම් ගැසූ කුකුල් මස් පදම් කළ කුකුල් මස් තියෙනවා පුතේ. මැරිනේටඩ් චිකන් කියලා ඉල්ලුවොත් ඔබට සුපිරි වෙළඳසැලකට ගියොත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විවිධාංගීකරණය කරන ලද අපි කියනවා ඩිවර්සිෆයිඩ් මස් විදියට පුතේ මේ විවිධාංගීකරණය කරන ලද කුකුල් මස් වලට උදාහරණ විදියට අපිට කියන්න පුළුවන් පුතේ කවුද පුතේ සොසේජස් සහ මීට් බෝල්ස් විවිධාංගීකරණය කරන ලද කුකුල් මස්. ඒකදී අපි දන්නවා මේ අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපය පුතේ අවසන් නිෂ්පාදනයේ දැක ගන්න විදිහක් නැහැ. දැන් හිතන්න සොසේජස් එකක් මීට් බෝල් එකක් ගත්තාම මස් කෑල්ලක තියෙන ස්වභාවය නෙවෙයිනේ පුතේ. අමුද්‍රව්‍ය වෙන්නේ රෝ අමු මස්නේ පුතේ. මස් වලට කුළු බඩු එකතු කරලා විවිධ ද්‍රව්‍ය දාලා අර අපි නේද මේ ශීල් මේවා එකක් ඇතුළට මේ පුතේ කව එකක් ඇතුළට එක දාලා සකස් කරලා තියෙන්නේ සොසේජස් මීට් බෝල්ස් සකස් කරනකොට. එතකොට මේ සොසේජස් සහ මීට් බෝල්ස් කියන්නේ ආහාර විවිධාංගීකරණය කරනවා පුතේ. කුකුල් මස් විවිධාංගීකරණය කරලා තියෙන්නේ. මේකෙදි අවසන් නිෂ්පාදනය තුල ඒ කියන්නේ මීට් බෝල් එකේ සොසේජස් කරලේ අර මස් වල තිබ්බ මූලික ස්වරූපය වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා පුතේ. නමුත් පදම් කළ කුකුල් මස් සහ දුම් ගැසූ කුකුල් මස් කියනකොට ඒ වගේ අර අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපය වෙනස් වෙන්නේ මස්ම තමයි. මස් විදියමයි තියෙන්නේ. අරකෙදි අමුද්‍රව්‍ය වල විවිධාංගීකරණයේදී අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපය වෙනස් වෙනවා පුතේ. ඒකත් මතක තබා ගැනීම මෙතනදී වැදගත් වෙනවා දුවල පුතාලා. හොඳයි දුවේ පුතේ. අගය එකතු කරන ලද කුකුල් මස් නිෂ්පාදනය මොනවද කියලා කියන්නේ බලමු අපි. 55 වෙනි ප්‍රශ්නේ. අගය එකතු කරන ලද කුකුල් මස් නිෂ්පාදන කියන්නේ මොනවද කියලා යහන්නේ. බලමු දුවේ පුතේ අපි මොනවද මේ අගය එකතු කරන ලද කුකුල් මස් නිෂ්පාදන කියලා කියන්නේ කියලා. රයිට්. බලන්න. කුකුළු මස් අමුද්‍රව්‍ය අවම නිෂ්පාදන තත්ත්වයට ලක්කොට එහි පෝෂණය වැඩි දියුණු කිරීම හා ජීවකාලය වැඩි කිරීමයි. අන්න බලන්නකො පුතේ. එහෙනම් අගය එකතු කළ කුකුල් මස්. කුකුළු මස් පුතේ අමුද්‍රව්‍ය අවම නිෂ්පාදන තත්ත්වයකට ලක්කොට රෝ මැටීරියල් කියන්නේ අමුද්‍රව්‍ය කියන්නේ මොනවද පුතේ? විශේෂයෙන් මස්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය අවම නිෂ්පාදන තත්ත්වයකට ලක්කොට එහි පෝෂණ ගුණය වැඩි කිරීම හා සෙල්ෆ් ලයිෆ් එක නැත්තම් ආයු කාලය වැඩි කිරීමයි පුතේ ඒකෙදි සිදු කරන්නේ අගය එකතු කිරීමේදී. අගය එකතු කළ කුකුල් මස් නිෂ්පාදන සඳහා නිදසුන් අපි කිව්වා පදම් කළ කුකුල් මස්. අපි කතා කරන්නේ පුතේ පදම් කළ කුකුල් මස් මැරිනේටඩ් චිකන් ස්මෝක් චිකන් නැත්තම් දුම් ගැසූ කුකුල් මස් ස්මෝක් චිකන් ගැන අපි කිව්වා. විවිධාංගීකරණය කරන ලද කුකුල් මස් නිෂ්පාදනය anu මොනවද කියලා අහනවා පුතේ. අන්න ඩිවර්සිෆයිඩ් කියලා අපි කිව්වේනේ. අපි කිව්වේ නේද පුතේ අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපය වෙනස් වෙනවා කියලා කුළු බඩු එකතු කරලා සකස් කරන්නේ සොසේජස් සහ මීට් බෝල්ස්. අපි කිව්වේ නේද පුතේ ආහාර විවිධාංගීකරණයටයි ඒකයි තියෙන්නේ. මෙන්න අවශ්‍ය මූලික ස්වභාවය අමුද්‍රව්‍ය වල මූලික ස්වභාවය වෙනස් වෙනවා පුතේ. අර මස්ම නෑ. මස් කෑල්ලෙම තියෙන ලක්ෂණ නෑ. කුකුල් මස් කෑල්ලක්ම වගේ නෙවෙයි සොසේජස් එකක් ගත්තාම අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපය වෙනස් වෙලා තියෙන සොසේජස් කරලි කුළු බඩු දාලා සකස් කරලා තියෙනවා සම්බරලා. රයිට් හරි. එහෙනම් බලන්නකෝ මොකද තියෙන්නේ? අමුද්‍රව්‍ය වල මූලික ස්වභාවය වෙනස් කරලා අමුද්‍රව්‍ය වල ස්වභාවය ඍජුව නිරීක්ෂණය කළ නොහැකි තත්ත්වයකට පත් කරලා අර මස් වල ස්වභාවය ඍජුව නිරීක්ෂණය කරන්න බෑ සොසේජස් එකේ සහ මීට් බෝල් එකේ දුවේ පුතේ නේද? එහෙනම් දුවේ පුතේ විවිධාංගීකරණයේදී අමුද්‍රව්‍ය වල මූලික ස්වභාවය වෙනස් කරලා තියෙන්නේ පුතේ. අමුද්‍රව්‍ය වල මූලික ස්වභාවය වෙනස් කර අමුද්‍රව්‍ය වල ස්වභාවය ඍජුව නිරීක්ෂණය කළ නොහැකි තත්ත්වයට පත් කිරීමයි. අමුද්‍රව්‍ය වල ස්වභාවය පුතේ කෙලින්ම නිරීක්ෂණය කරන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙන්නේ ඒකෙදී. හරි. අපෙන් අහනවා අමුද්‍රව්‍ය වල මූලික ස්වභාවය වෙනස් කර අමුද්‍රව්‍ය වල ස්වභාවය ඍජුව නිරීක්ෂණය කළ නොහැකි තත්ත්වයට පත් කිරීමයි. අපෙන් අහනවා 58 වෙනි ප්‍රශ්නයෙන් විවිධාංගීකරණය කරන ලද කුකුල් මස් නිෂ්පාදන සඳහා නිදසුන් අපි කිව්වා පුතේ කවුද? සොසේජස් සහ මීට් බෝල්. සොසේජස් සහ මීට් බෝල්ස් තමයි පුතේ අපිට පිළිතුර ලියන්න පුතේ සොසේජස් සහ මීට් බෝල්ස්. සොසේජස් සහ
මීට් බෝල්ස් විවිධාංගීකරණය කරන කුකුල් මස් සඳහා විවිධාංගීකරණය කුකුල් මස් සංස්පාදන සඳහා උදාහරණ පුතේ. හොඳයි පුතේ. අපි විශේෂයෙන්ම බොයිලර් මස් සම්බන්ධයෙන් පුතේ සමාලෝචන ප්‍රශ්න කතා කරේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙන පුතේ ඊළඟ කොටසින් අපි දන්නවා බිත්තරාශ්‍රිත නිෂ්පාදන වලට අදාළව සමාලෝචන ප්‍රශ්න කතා කරාට පස්සේ පුතේ කොටස අවසන් වෙනවා. ඊළඟට අපි දුවල පුතාලත් එක්ක ඒ කොටසත් කතා කරලා ඉවරලා අවසානයේ සම්බන්ධ වෙනවා පුතේ මේ සමාලෝචන ප්‍රශ්න වල දෙවන කොටස අපි නිතරම හැමදාම කතා කරන එක පුතේ මේ විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළව ගැටලු අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ ඊළඟ කොටසේ.